right. එහෙනම් අද දවසේ අපේ පන්තිය ආරම්භ කරමු. ඉතින් තාර්කික ద్వාර සම්බන්ධයෙන් අපේ 10 වසර 4 වෙනි පාඩම විෂය නිර්දේශය අපි ආවරණය කරමින් හිටියේ. ඉතින් පහුගිය සතියේ අවසාන වශයෙන් මම ඔයාලට සාකච්ඡා කරේ කොහොමද අපි තාර්කික පරිපතයක් ඇසුරින් බූලිය බීජ ප්‍රකාශනයක් සහ සත්‍යතාවකුවක් ගොඩනගන්නේ කියලා. එහෙම නේද පුතේ? right. ඉතින් අද මම එතන ඉඳලා ඉදිරි කොටස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ගිය සතියේ අවසාන වශයෙන් මම ඔයාලට අභියෝගයක් දුන්නා මෙන්න මේ තාර්කික පරිපතය සඳහා මෙන්න මේ ඔයාලට ස්ක්‍රීන් එකේ දැක්වෙන තාර්කික පරිපතය සඳහා බූලිය බීජ ප්‍රකාශනය සහ සත්‍යතාවකුව ගොඩනගන්න කියලා. ඉතින් මම හිතන්නේ හැමෝම වගේ දරුවෝ මට ඉතාමත් ගුණාත්මකව නැත්තම් මේ තාර්කික පරිපතය සඳහා බූලිය බීජ ප්‍රකාශනය සහ සත්‍යතාවක ගොඩනගලා ඒකේ ඡායාරූපය එවලා තිබුණා. හරි. ඉතින් යම්කිසි දරුවෙකුට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් ඒක निराකරණය කිරීමේ අරමුණින් මම මේ ගැටලුව විසඳන ආකාරය නැවත වරක් කියලා දෙන්නම්. එතකොට මේ වගේ ගැටලුවකට අපි මුහුණ දෙද්දි පුතේ අපි ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕන දේ තමයි මේකේ තියෙන ආදානයන් මොනවද සහ ප්‍රතිදානයන් මොනවද කියන එක. එතකොට මේකේ ABC කියලා ආදානයන් තුනක් තියෙනවා. ABC කියලා ආදානයන් තුනක් තියෙනවා. Q කියලා ප්‍රතිදානය තියෙනවා. එතකොට මම ඔයාලට කියලා ඇති අපිට හම්බ වෙන්නේ මේ O level ලියන ඔයාලට හම්බ වෙන්නේ ප්‍රතිදානයන් එකක් සහිත තාර්කික ප්‍රකාශන නැත්නම් මේ තාර්කික පරිපත විතරයි. ඔයාලට කවදාවත් කිසිසේත් ප්‍රතිදානයන් එකකට වඩා තියෙන අවස්ථාවන් ලැබෙන්නේ නැහැ. හැබැයි ආදානයන් කිහිපයක් තියෙන්න පුළුවන්. ආදානයන් කිහිපයක් තියෙන්න පුළුවන්. එතකොට මේ ආදානයන් ගන්න සහ ප්‍රතිදානයන් හඳුනගනිද්දී සෑම විටම මතක තියාගන්න ඕන ඕනෑම තාර්කික ద్వාරයක හෝ ඕනෑම තාර්කික පරිපතයක ආදානයන් සෑම විටම වම්පසින් නිරූපණය වෙනවා. ඒ වගේම ප්‍රතිදානයන් සෑම විටම දකුණුපසින් නිරූපණය වෙනවා කියන එක හොඳින් මතක තියාගන්න ඕන කාරණයක්. තේරුණානේ? right. හරි. අපි බලමු මුලින්ම මේකට. දැන් අපි මේ වගේ තාර්කික පරිපතයක් අපිට ලැබුණාම අපි මුලින්ම सिद्ध කරන්න ඕන මෙන්න මේකේ බූලිය බීජ ප්‍රකාශනය ගොඩනගා ගන්න එක. එතකොට අපි බලමු කොහොමද බූලිය බීජ ප්‍රකාශනය ගොඩනගා ගන්න කියලා. බූලිය බීජ ප්‍රකාශනය ගොඩනගා ගනිද්දී අපි මුලින්ම මේකේ තියෙන ద్వාරයන් මොනවද කියලා හඳුනා ගන්න ඕන. මොනවද පුතේ මේකේ තියෙන ద్వාරයන්? මේකේ තියෙනවා මේක n ద్వාරයක්. මේක n ద్వාරයක්. n ద్వාරයක්. මේක මොකද්ද පුතේ? මේක O ద్వාරයක්. මේක O ద్వාරයක්. මේකත් O ద్వාරයක්. මේකත් O ద్వාරයක්. එහෙම නේද? n ద్వාරයක් තියෙනවා. සද්දේ මදි කියලා එවලා තියෙන දරුවෝ කිහිප දෙනෙක් වෙනදා තිබිච්ච මට්ටමම තමයි. ඉතින් සද්දේ නම් වෙනසක් නැහැ. ඔයාලගේ සද්දේ වැඩි කරගන්න උත්සාහ කරන්න. වෙනදා උගන්නන වෙනදා විදියම තමයි. සවුන්ඩ් එකේ ශබ්දේ කිසිදු වෙනසක් නම් මම සිද්ධ කරලා නැහැ. වෙනදා විදියට වැහෙනව නේද? වෙනසක් නැහැනේ ශබ්දේනේ. ශබ්ද වෙනසක් නැහැනේ. අද ඕනම් පොඩ්ඩක් හෝගාල සද්දයක් ඇහෙනවා ඇති. මෙතන මේ විදුලි පංකාවක් ක්‍රියාත්මක කරනවා, ෆෑන් එකක් ක්‍රියාත්මක කරනවා. ඒකේ ශබ්දේ පොඩ්ඩක් ඇති. මොකද මේ වෙලාව ටිකක් රස්නේ හින්දා උදේට වඩා ඒ ඇරෙන්න නම් වෙන ප්‍රශ්නයක් නැහැ. ශබ්ද හොඳට ඇහෙනවන්නේ. right. හරි. අපි මේක එහෙනම් මේ ගැටලුව විසඳමු. right. මේ ගැටලුව විසඳද්දී අපි ద్వාරයන් තුන ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ. එතකොට n ద్వාරය තියෙනවා. n ద్వාරය AND n ద్వාරය සහ O ద్వාර දෙකක්. එතකොට අපි මේ වෙනකොට තවම කතා කරලා තියෙන්නේ මූලික තාර්කික ద్వාර විතරයිනේ. අපි මේ විෂය නිර්දේශය යටතේ තාර්කික ద్వාර පහක් කතා කරනවා කිව්වනේ. n, o, not, nan සහ no කියන ద్వාර පහ. හරි? එතකොට මේකේ මූලික තාර්කික ద్వාර තුනයි තියෙන්නේ. n, o සහ not කියන මූලික තාර්කික ద్వාර තුනනේ. එතකොට මෙන්න මේ මූලික තාර්කික ద్వාර තුන ඇසුරින් තමයි අපි තවම පරිපත ගොඩනගන්නේ. තවම අපි සංයුක්ත තාර්කික ద్వාර එහෙම නැත්නම් nan සහ no ద్వාරයන් කතා කරන්න පටන් ගත්තේ නැහැ. ඒතකොට අපිට හම්බ වෙන්නේ මේ ద్వාර ටික විතරයි. මෙතන තියෙන්නේ n ద్వාර සහ o ద్వාර විතරයි. ඒතකොට මම ඔයාලට කියලා දීලා ඇති මගේ පුතේ and කියලා කියන්නේ ಗುಣ කිරීමක් වගේ දෙයක්. and කියන්නේ මොකද්ද? ಗುಣ කිරීමක් වගේ. අපි ಗುಣ කිරීම සංකේතවත් කරන්නේ dot එකකින්. o කියන්නේ එකතු කිරීමක් වගේ දෙයක්. මේ එකතු කිරීමක්. o කියන්නේ සිංහලෙන් හෝ කියන එකනේ. o ඉංග්‍රීසියෙන් o කියන්නේ සිංහලෙන් හෝ කියන එක. හෝ. and කියලා කියන්නේ සිංහලෙන් සහ කියන එකට. සහ. එහෙම නේද? සහ කියන එක.
right. ඉතින් ඒ වගේම සම්බන්ධතාවයක් තමයි මෙතන තියෙන්නේ. right. එතකොට මුලින්ම අපි කරන්නේ මම ඔයාලට කියලා දීලා ඇති ලේසිම ක්‍රමයක් පැන්සලක් අතට අරගෙන මෙන්න මෙතනින් පුංචියට දාගන්න ඩොට් එකක්. මොකද මේක ඇන් ద్వාරයක්. මේක ගුණ කිරීමක් වගේ හින්දා ඩොට් එකක් දාගන්න කියලා මම කිව්වා පැන්සලකින්. මේක ඕ ద్వාරයක් හින්දා එකතු කිරීමක් දාගන්න. මේකත් ඕ ద్వාරයක් හින්දා මෙතනින් එකතු කිරීමක් දාගන්න කියලා මම කියලා දීලා ඇති. right. ඊට පස්සේ මෙන්න මෙහෙම ඇඟිල්ල තියාගෙන ඔයාලා දැන් මම බෝඩ් එකේදී වගේ නෙමෙයි ඔයාලට ගෙදරදී මෙහෙම අත තියාගන්න ලේසි. right. මෙහෙම ඇඟිල්ල තියාගෙන අපි මුලින්ම මේ එක ద్వාරයක් අරගෙන මේ ద్వාරේ වම් පසින් තියෙන ආදානයන් මොනවද කියලා බලමු. එතකොට එක පැත්තකින් තියෙන A, එක පැත්තකින් තියෙන A. මැදින් ඩොට් එක අනිත් පැත්තෙන් තියෙනවා B. එක පැත්තකින් A තියෙනවා B තියෙනවා. මෙතන බැලුවොත් මෙතන එක පැත්තකින් තියෙන්නේ B පුතේ. එක පැත්තකින් B තියෙනවා අනිත් පැත්තෙන් C තියෙනවා. ඒතර මැදින් තියෙන්න ඕන ප්ලස් එකක්. තේරුණානේ? මැදින් තියෙන්න ඕන ප්ලස් එකක්. ඊට පස්සේ මෙතනින් මෙහෙම ඇඟිල්ල තියාගත්තා. මේක එක පැත්තකින් තියෙනවා A.B. එක පැත්තකින් තියෙනවා A.B. ඒක ප්‍රකාශනයක් හින්දා අපි වරහණක් දානවා. අනිත් පැත්තෙන් තියෙන පුතේ B+C. B+C. ඒකත් ප්‍රකාශනයක් හින්දා අපි වරහණක් දානවා. දැන් මේ මැද තියෙන ප්ලස් එකනේ. ආන් ඒ ප්ලස් එක මෙතනින් මෙහෙම දාන්න. right? පැහැදිලිනේ? එතකොට බූලිය බීජ ප්‍රකාශනය අපිට ලියන්න පුළුවන් Q සමානයි A.B වාරයක් plus B+C කියලා. ඔය විදිහට අපිට බූලිය බීජ ප්‍රකාශනය ලියන්න පුළුවන්. මොකද්ද අපි මේකට කියන්නේ? බූලිය බීජ ප්‍රකාශනය. මොකද්ද පුතේ? බූලිය බීජ ප්‍රකාශනය. right. ඊට පස්සේ මම මේකට සත්‍යතාව වගුව ගොඩනගන්න උත්සාහ කරොත් මම මේකට සත්‍යතාව වගුව ගොඩනගද්දී මට කියන්න මගේ පුතේ අපි මේ සත්‍යතාව වගුවේ තීරු මොනවා කොහොමද තෝරගන්නේ? මේ සත්‍යතාව වගුවේ මේ සිරස් අතර තියෙන ඒවාට අපි කියනවා තීරු, columns. තීරු. කොහොමද අපි තීරු ප්‍රමාණය තීරණය කරන්නේ? තීරු ප්‍රමාණය තීරණය කරන්නේ මෙහෙමයි. තීරු ප්‍රමාණය තීරණය කරන්නේ අපි මෙන්න මේ පරිපථය තුල ලියපු ප්‍රකාශන ටික. පුතේ මෙන්න මේ ටික අවශ්‍ය නැහැ. මම මෙන්න මේ ලියපු ඒවා තියෙනවානේ. මේවා අවශ්‍ය නැහැ. මේවා මේ ලියාගත්තේ ඔයාලට මම මේක අවබෝධ කරවන්න. හරි? ඔයාලට මේක අවබෝධ කරවන්න තමයි මේක ලියාගත්තේ. හරි? ඒව ලියවීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔයා පැන්සලෙන් අනිවාර්යෙන් මෙන්න මේ ටික ලියා ගන්න ඕන. හොඳේ? ඊට පස්සේ මේවා අනිවාර්යෙන් පෑනෙන් ලියන්න ඕන. ඒව ලිව්වේ නැති වුණොත් ඔයාගේ පරිපථය වැරදි. මේ කියන ක්‍රමවේද අනුගමනය කරන්න. මම දැක්ක සමහර ඡායාරූප ඔයාලා එවල තියච්ච ඡායාරූප වල මම මේ කියන ක්‍රමවේද අනුගමනය කරලා තිබුණේ නැහැ. මේ ක්‍රමවේදයන් අනුගමනය කරන්න. මේ ක්‍රමවේදයන් අනුගමනය නොකරොත් අපරාධේ ඔයාලට විභාගෙදී ලේසියෙන්ම ලකුණු ගන්න තියෙන ගණන් නිකරුණේ වරද්ද ගන්නවා. ඒකින්ද මේ ක්‍රමවේද අනිවාර්යෙන්ම අනුගමනය කරන්න. දැන් ඔයා මේකට සත්‍යතාව වගුව එහෙම නැත්නම් truth table එක අපි කියනවා truth table කියලා. සත්‍යතාව වගුව. truth table එක ගොඩනගද්දී ඒකේ තීරු හඳුනගන්නේ මුලින්ම අපි මේ පරිපථය හොඳට අහගන්න. කො මේ පැත්ත බලන්න. ඔය වෙන වැට නතර කරන්න. වෙන වැට නතර කරන්න. පෑන් පැත්තකින් තියන්න. පෑන් පැත්තකින් තියලා හොඳට වාඩි වෙන්න. හොඳට වාඩි වෙලා මේක අහගන්න. අපි මුලින්ම මෙන්න මේ පරිපථයේ වම් පසින් තියෙන පරිපථයේ වම් පසින් ඉඳලා මේ පැත්තට තියෙන ප්‍රකාශන ටික ලියන් එනවා. මොනවද අපිට හම්බෙන ප්‍රකාශන? මෙන්න බලන්න. මෙන්න ප්‍රකාශන. A ඉන්නවා, B ඉන්නවා, C ඉන්නවා. මේක තව ප්‍රකාශනයක්, මේක තවත් ප්‍රකාශනයක්, මේක තවත් ප්‍රකාශනයක්. ඔන්න ප්‍රකාශන. ප්‍රකාශන කීයක් තියෙනවද? 1 2 3 4 5 6යි. එහෙනම් හොඳට මතක තියාගන්න අපේ සත්‍යතාව ගුව තුල තීරු 6ක් පැවතිය යුතුමයි. 6ට වඩා අඩු වෙන්නත් බෑ, 6ට වඩා වැඩි වෙන්නත් බෑ. තේරුණානේ? අපේ සත්‍යතාව ගුව තුල තීරු 6ක් තියෙන්න ඕනේ. ඇයි තීරු 6ක් තියෙන්නේ? අපිට මෙන්න මේ පරිපථය තුල ABC, A.B, B+C සහ A.B වාරයක් B+C කියලා ප්‍රකාශනයක් තියෙන හින්දා. පැහැදිලිනේ? right. ඔන්න බලන්න. දැන් මම ලියනවා A B C. අර පැත්තේ ඉඳලා ලියන් එන්නේ. අර පැත්තේ ඉඳලා. හොඳයි අර පැත්තෙන් මේ පැත්තට. ඊට පස්සේ තියෙනවා A.B. ඊට පස්සේ තියෙනවා B+C. ඊට පස්සේ තියෙනවා මේ ප්‍රකාශනය. A+B වාරයක් A.B. A.B වාරයක් පේනවද? පේන්නේ නැහැ. මම මෙයා චුට්ටක් මකනවා. මෙතන ලියලා තියෙනනේ Q. මම මෙතන ලියලා තියෙන ඉඳ මේක මැකුවා. හොඳේ? එතකොට A ඉන්නවා, B ඉන්නවා, C ඉන්නවා, ABC. ඊට පස්සේ A.B ඉන්නවා. ඊට පස්සේ B+C ඉන්නවා. ඊට පස්සේ මෙයා A.B වාරයක් plus
B plus C. දැන් වගුවා දෙනවා. right. දැන් වගුවේ මේ ආගන් මේ වගුවේ පේලි කීයක් ඕනද? රෝ පේලි කීයක් ඕනද? පේලි ගන්න තීරණය වෙන්නේ ප්‍රධාන ආදානයන් මත. ප්‍රධාන ආදානයන් කීයද? 3යි. A B C ආදානයන් 3යි. 3යි නම් අපි ගන්නවා 2 3 වෙනි බලය. 2 3 වෙනි බලය කීයද? 2 3 වෙනි බලය 8යි. 2 3 වෙනි බලය 8යි. right. එතකොට අපි පේලි 8ක් ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. පේලි 8ක් අරගෙන අපි ඊළඟට කරන්නේ මෙන්න මෙහෙමයි. මේ බලන්න පුතේ. අපි 8යිනේ 8යි කියන්නේ 8යි කියන්නේ 8 දෙකෙන් බෙදුවොත් 4යි. එහෙනම් 0.4යි. ඉස්සෙල්ලාම ලියන්නේ 0.4යි 1 4යි. ඊට පස්සේ 0.2යි 1 2යි 0.2යි 1 2යි. ඊට පස්සේ 0.1යි 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 0.1. ඔය විදිහට අපි මේ මුල්ම පළවෙනි ආදානයන් ටික ලියනවා. ඊට පස්සේ හරි ලේසි. A.B කියන්නේ ಗುಣ කිරීමක්. මෙහෙම ඇඟිලි දෙක තියා ගන්නවා. බිඳුව වරක් බිඳුව බිඳුවයි. බිඳුව වරක් බිඳුව බිඳුවයි. බිඳුව වරක් එක බිඳුවයි. බිඳුව වරක් එක බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි. එක් වරක් එක 1යි 1යි. හරිනේ? ඊට පස්සේ B plus C. B ට C ව එකතු කරන්න. බිඳුවයි බිඳුවයි එකතු කරාම බිඳුවයි. බිඳුවයි 1යි එකතු කරාම 1යි. 1යි බිඳුවයි එකතු කරාම 1යි. 1යි 1යි එකතු කරාම 2යි නෙමෙයි 1යි. බිඳුවයි 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 1යි 1යි 1යි. ඊට පස්සේ තියෙන්නේ මෙයාට මෙයාව එකතු කරන්න. මෙයාට මෙයාව එකතු කරන්න. බිඳුවයි බිඳුවයි එකතු කරාම බිඳුවයිනේ පුතේ. බිඳුවයි 1යි එකතු කරාම 1යි 1යි 1යි. ආයේ බිඳුවයි බිඳුවයි එකතු කරාම බිඳුවයි බිඳුවයි එකතු 1යි 1යි 1යි. right. ඔන්න ඔය විදිහට එන්න ඕන. හරි. හරි. ඔන්න පරිපථය සඳහා දරුවෙක් කාලා දෙනවා සර් කොහොමද ට්‍රූත් ටේබල් එකේ 0.1යි හදාගන්නේ කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයා ගිය සතියේ ලෙසන් එකට ඉඳලා නැහැ නේ පුතේ. ඔයා ගිය සතියේ ලෙසන් එකට ඉඳපු නැති හින්දා තමයි ඔයාට මේක තේරුම් ගන්න බැරි වුනේ. හොඳේ? නිම්ෂි කොබාර මේක තේරිච්ච නැති අනිත් අය ඉන්නවනම් කියන්න බලන්න. නිම්ෂි මට කෝල් එකක් දෙන්න මම ඔයාලට වීඩියෝ එක එවන්නම්. තව මේක තේරිච්ච නැති අය තේරුම් නැති අය ඉන්නවනම් කියන්න මට පොඩ්ඩක්. හරි. මේක තේරුම් නැති අය ඉන්නවනම් ඒ ගිය සතියේ ඉඳපු නැති දරුවෝ ගිය සතියේ උදේ ලෙසන් එකට ඉඳපු නැති දරුවෝ තමයි මේක තේරුම් නැත්නම් තේරෙන්න නැති වෙන්න ඕන. එහෙම නේද? right. හරි. අපි තව ගැටලුවක් කතා කරමු. ගොඩක් දරුවෝ ඉන්නවා මේ ගිය සතියේ ගිය උදේ ලෙසන් එකට ඉඳපු නැති. දැන් තේරෙනව නේද ලෙසන් එකකට හිටියේ නැති වුණාම සිද්ධ වෙන පාඩුව? හරි. දැන් මම මේක හදන විදිය ආයේ කියලා දෙන්න ගියොත් එදා උදේ සම්බන්ධ වෙලා මේක ඉගෙනගත්තු දරුවන්ට කරන අසාධාරණයක් නේ. තේරුණා නේද? මොකද මේක තරඟයක්. මේ තරඟෙදී ඔයා විනිත්තුවක්වත් නාස්ති කරගන්න එපා පුතේ. මට බෑ අර උත්සාහයෙන් ඌමනාවෙන් කැපවීම කරගෙන වැඩ කරන දරුවන්ට ගේ කාලය නිකරුණේ නාස්ති කරන්න. ඒක මම කරන වරදක් එහෙම කරොත්. ඉතින් ඒක හින්දා කමක් නෑ මම වීඩියෝ එක දෙන්නම් අදට විතරක්. හොඳයි අදට විතරක් මම වීඩියෝ එක දෙන්නම්. මගේ වීඩියෝ එක ඉල්ල ගන්න. හරි? මම ආයේ ඉදිරියේදී නම් එහෙම කරන්න බලාපොරොත්තුවක් නැහැ. සාධාරණ හේතුවකදී දෙනවා. සාධාරණවදී හේතුවකදී මට වීඩියෝ එකක් දෙන්න බෑ. මෙම වේලාවේදී වෙනත් පන්තියක් පවතිනවා කියන එක නම් මම සාධාරණ හේතුවක් විදියට ගන්නෙ නැහැ. මොකද එහෙම ගන්න බැරි හින්දා. ඉතින් මේකට හේතු තියෙනවා. ඒක හින්දා උපරිම කැපකිරීම කරලා ඉගෙන ගන්න. අනිත් එක ICT එක්ක අනිත් විෂයන් සංසන්දනය කරන්න යන්න එපා. මොකද ICT හැමෝටම කරන්න බැරි හින්දා තමයි මේක ඒ තරම් ගැඹුරු, ඒ තරම් වටින විෂයක් හින්දා තමයි පුතේ කාණ්ඩ විෂයක් විදියට ඔයාට තෝරගෙන කරන්න දීලා තියෙන්නේ. මේක ගොඩක් දරුවෝ කියනවා අතිරේක විෂයක් කියලා. අන්න ඒක වැරදි වචනයක්. අතිරේක විෂයක් නෙමෙයි පුතේ. මේක අතිරේක විෂයක් නෙමෙයි. මේක කාණ්ඩ විෂයක්. ඒක හරියට මෙන්න මේ වගේ. ඔයාලා දැකලා ඇති පාරවල් වල ඕන තරම් වාහන විකුණන සේල් තියෙනවා.
වාහන සේල් කාර් සේල් ඔයා යනකොට ඕන තරම් ඔයා දැකලා ඇති. ඒ කාර් සේල් වල ඩීමෝ බට්ටෝ විකුණන්න තියෙනවා දැකලා ඇති, ට්‍රීවිල් විකුණන්න තියෙනවා දැකලා ඇති, තව ටොයෝටා වාහන, හොන්ඩා වාහන ගොඩක් දැකලා ඇති. හැබැයි ඔය කාර් සේල් වල ඔයා දකින්නේ නැහැ පුතේ බෙන්ස් කාර් විකුණන්න තියෙනවා, BMW විකුණන්න තියෙනවා දැකලා නැහැ. මොකද ඒව විකුණන්නේ බලයලත් අලෙවි නියෝජිතයෝ විතරයි. හරි ඒවට TV ඇඩ්වර්ටයිස්මන්ට් නැහැ. TV එකේ දැන්වීම් දාන්න නැහැ. මොකද ඒක ගුණාත්මක භාවය වැඩි, ක්වොලිටිය වැඩි. ඒවා තියෙන්නේ නිශ්චිත තැන්වල විතරයි. ඒවා හන්දියක් ගානේ පාරක් අයිනේ තියාගෙන විකුණන්නේ නැහැ පුතේ. මොකද ඒකට හොඳ මාකට් එකක් තියෙනවා. ඒකට හොඳ වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම රන්දලා තමයි ඒවා විකුණන්නේ. ඉතින් ඒ වගේ ICT කියන්නේ අතිරේක විෂයක් නෙමෙයි. ICT කියන්නේ කාණ්ඩ විෂයක්. ඒක හොඳින් තේරුම් ගන්න. හරි මේ කාණ්ඩ විෂයේ කරන්න පුළුවන් ඒ වැලියු එක තියෙන ඒ වටිනාකම තියෙන අයට විතරයි. ඒ වටිනාකම නැතුව මේක හදාරන්න බෑ. හරි? ඉතින් මේ වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් ඒකින්ද ඉල්ලනවා විශේෂයෙන් මං ඉල්ලීමක් හැමදාම කියන දෙයක් මේ විෂය අනිත් විෂයන් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. හරි? ප්‍රධාන විෂයන් කියලා විෂයන් ටිකක් තියාගෙන එතනින් පස්සේ මේ විෂය තියන්න එපා. එහෙමනම් ඔයාට වඩා සුදුසු ගෘහ විද්‍යාව. ඇයි ICT තෝරගත්තේ? ඔයාට ගෘහ විද්‍යාව වගේ සරල සුන්දර විෂයක් තියෙද්දි ICT වගේ අභිමානවත් විෂයක් කරන්න තෝරගන්න එපා. මේක තෝරගත්තා නම් පුතේ ඒ ගරුත්වය මේ විෂයට දීලා මේක කරන්න. මොකද ICT කියලා කියන්නේ මුළු ලෝකයක් දනගස්සපු වෙලාවේ මේ කොරෝනා වසංගතයෙන් ඔයාලට තිබිච්ච එකම විසඳුම. ඔයාලට විතරක් නෙමෙයි කාටවත් තිබිච්ච එකම විසඳුම. පරිගණකය කියන්නේ තාක්ෂණය කියන්නේ ගොඩක් ගැටලු වලට විසඳුම් දීපු තැනක් මිසක් විෂයක් නෙමෙයි. අන්න ඒක තේරුම් ගන්න. ඔයා මේ ඉගෙන ගන්නේ පරිගණක අධ්‍යාපනය. මේක විෂයක් නෙමෙයි. හොඳයි? right. හරි. ඉතින් ඔව් අපේ දරුවෙක් එවලා තියෙනවා මැසේජ් එකක් වීඩියෝ එක දෙන්නේ නැහැ කියපු ගමන් ළමයි වැඩි වෙනවා නේද කියලා. ඇත්ත. දැන් මේ වෙලාවේ ළමයි 300කට එහා පැත්තේ ඉන්නවා YouTube live සහ Zoom හරහා. දැන් Zoom එකේ මම හිතන්නේ මේ වෙලාවේ ඔය ළමයි 200කට අධික ප්‍රමාණයක් ඉන්නවා. මම හිතන්නේ YouTube live එකේ 100කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඇයි ඒ කැපකිරීම හැමෝම කරන්නේ නැත්තේ? වීඩියෝ එක දෙන්නේ නැහැ කියපු ගමන් තමයි ඉන්නේ. අනිත් වෙලාවට ඔහේ ඉන්නවා. හොඳේ? එහෙම වෙන්න එපා. හරි පුතේ. right. හරි. ඉතින් මේ දේවල් කියන්නේ කාගේවත් හිත රිද්දන්න නෙමෙයි. තරහ ගන්න එපා. හිත රිද්ද ගන්න එපා. මම මේ කියන්නේ මේ විෂය වටිනාකම හොඳේ මේකට ආදරය කරන්න. ICT වලට ආදරය කරන්න. ICT කියන්නේ විෂයක් නෙමෙයි කියන එක මතක තියාගන්න. ICT කියලා කියන්නේ ඊට වඩා පුළුල් දෙයක්. හොඳේ? මේක හැමෝටම කරන්න බැරි හින්දා තමයි කාණ්ඩයකට දාලා තින්නේ. මේක හැමෝටම කරන්න ගියා නම් මේක කරගන්න බෑ. මේක සංකීර්ණයි. ඒ හින්දා. හොඳේ? හරි. දැන් ආයි වතුර ටිකක් බීලා ප්‍රෙෂ් පිට අහගන්න right. හොඳට සජීවීව ඊළඟ ගාන අහගන්න. මම ඊළඟ ගාන පොඩ්ඩක් සරලව කියලා දෙන්නම්. හොඳේ? හැමෝටම තේරෙන විදියට ටිකක් සරලව කියලා දෙන්නම්. right. මගේ ඊළඟ ගැටලුව මේකෙදි ආදාන දෙකක් ගන්නවා. වෙනත් ආකාරයකට මම මේක අඳිනවා තේරුම් ගන්න ඕන. පොඩ්ඩක් වෙනස් කරන්න. මට පොඩි වෙනසක් කරන්න වෙනවා මේකේ. මම ඇඳලා ඉවරනකම් අඳින්න එපා. හරි. මේක ඇඳ ගන්න බලන්න පුතේ ඉක්මනට. මේක ඇඳ ගන්න ඉක්මනට. මේක ඇඳගෙන ඉවරලා වට කියන්න. මේක ඇඳ ගන්න.
හරි නේද? මේ කැන්ඩල් ඉවරද පුතේ? right. හරි. දැන් හැමෝම බලා ගන්න. මම කියලා දෙන්නම් කොහොමද මේකට බූලිය බීජ ප්‍රකාශනය ගොඩනගා ගන්න කියලා. එතකොට මුලින්ම අපි හඳුනා ගන්නවා මේකේ ద్వාර. ඔයා දන්නවා මේක n ద్వාරයක්, මේකත් n ద్వාරයක්, මේක o ద్వාරයක්. ඒතර n ద్వාරයක් කියන්නේ ඩොට් එකක්. n ద్వාරයක් කියන්නේ ඩොට් එකක්. o ద్వාරයක් කියන්නේ එකතු කිරීමක්. එහෙම නේද? එකතු කිරීමක් ප්ලස් එකක්. දැන් හරි දේසි. මේ ඇඟිල්ල තියාගත්තා. එයාගේ අඬු කීයයිද? අඬු දෙකයි. a සහ b දෙන්න විතරයි යාට ආදානය වෙලා තියෙන්නේ. එහෙනම් ab මැද්දෙන් දානවා ඩොට් එකක්. මෙතන b සහ c ආදානය වෙලා තියෙනවා. ඒ දෙන්න මැදින් ඩොට් එකක් දානවා. මොකද මෙතන ඩොට් එකනේ තියෙන්නේ. ඒකද ඩොට් එකක් දානවා. මෙතන ප්ලස් එක යනවා. මෙතන ප්ලස් එක දානවා. තේරුණානේ? ඊට පස්සේ මෙතෙන්ට ගියා. එක පැත්තකින් ඇවිල්ලා තියෙන්නේ a.b වාරයක්. අනිත් පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ b.c වාරයක් මැදින් ප්ලස්. මේ ප්ලස් එක මෙතනින් ලිව්වා. තේරුණානේ? එතකොට බූලිය බීජ ප්‍රකාශනය ලියන්න පුළුවන් q සමානයි අන්න මේක තමයි q නේ q සමානයි a.b වාරයක් plus b.c. ඕක තමයි බූලිය බීජ ප්‍රකාශනය. බූලිය බීජ ප්‍රකාශනය. පැහැදිලිනේ? right. මේක ගන්න හැටි තේරුම් නැත්නම් දරුවෙක් මට කියන්න. මෙන්න මේ බූලිය බීජ ප්‍රකාශනය ලියන හැටි තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න මම ආයෙ පාරක් කියලා දෙන්න. තේරුම් නැත්නම් මට මැසේජ් එකක් දාන්න පුතේ Zoom එකට හරි YouTube live එකට හරි. මේක තේරුම් නැත්නම් මේක තේරුණානේ හැමෝටම? හරි. මම යනවා සත්‍යතාවකව. හරි ලේසි. සත්‍යතාවකව ගොඩනගද්දී පුතේ අපි මුලින්ම ආදානයන් කොච්චරද කියලා බලනවා. ආදානයන් 3යි. එහෙනම් අපිට රූල් 8ක් ඕන. මොකද දෙකේ 3 වෙනි බලයක් ගන්නවනේ. ආදානයන් 4ක් තිබුණනම් දෙකේ 4 වෙනි බලය. එහෙනම් රූල් 16ක් ඕන වෙනවා. ආදානයන් 5ක් තිබුණනම් දෙකේ 5 වෙනි බලය. රූල් 32ක් ඕන වෙනවා. එච්චරේ වෙන්නේ නැහැ. සාමාන්‍ය මේ මට්ටම තමයි උපරිම වෙන්නේ. හොඳේ. රයිට්. ඒතර ආදානයන් 3යි. දැන් ප්‍රකාශන 1යි 2යි 3යි 4යි 5යි 6යි. ප්‍රකාශන කීයක් තියෙනවද පුතේ? 6යි. එහෙනම් අපි මේක ලියනවා මෙහෙම. මම මේක මෙයාව පොඩ්ඩක් මකරනවා මට ඉඩ මදි හින්දා. හොඳේ. A B C ABC ඊට පස්සේ A.B ඊට පස්සේ B.C ඊට පස්සේ මෙයාව A.B වාරයක් plus B.C. ඊට පස්සේ රූල් 8යිනේ ආදාන 3 හින්දා දෙකේ 3 වෙනි බලය රූල් 8යි. right. අනේ කියන්නකෝ කියලා තියෙන්නේ මේ ප්‍රකාශනය ගත්ත හැටිද පුතේ? මේ කරගුව හැටිද? right. ద్వාර 3 හඳුනා ගන්න ඕන. ద్వාර මොනවද? අපි කතා කරලා ඇති ద్వාර 3ක්. මේක n ద్వාරය, මේකත් n ద్వාරයක්. මේ සංකේතයෙන් තමයි හඳුනාගන්නේ. මේක o ద్వාරයක්. n කියලා කියන්නේ ඩොට් එකක්. හොඳේ? o එකක් කියන්නේ ප්ලස් එකක්. එතකොට මේකට මෙහෙම ඇඟිල්ල තියාගත්තා. යාගේ වම් පැත්තෙන් ඉන්නේ මේ දෙන්නනේ. කවුද? A සහ B. A B ලිව්වා මැදින් ඩොට් එක ලිව්වා. මේකේ වම් පැත්තෙන් ඉන්නේ B සහ C. B C ලිව්වා මැදින් ඩොට් එක ලිව්වා. ඊට පස්සේ මෙතන එක පැත්තකින් A.B ඉන්නවා මැදින් ප්ලස් අනිත් පැත්තෙන් B.C ඉන්නවා. හරිම ලේසි. හොඳේ? right. වීඩියෝ එක ඉල්ලන් බලන්නකෝ. මම වීඩියෝ එක දෙන්නම්කෝ. හොඳේ? right. දැන් ආදාන 3 හින්දා දෙකේ 3 වෙනි බලයක් ගන්නවා රූල්. දෙකේ 3 වෙනි බලය කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. දෙවරක් 2 4යි 4ක් 2 8යි. රූල් 8ක් ඕන. රූල් 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න රූල් 8යි. හරි? ඊට පස්සේ 0.1.1.1. ඇයි 8ක් තියෙනවා නම් 4 4 මුලින්ම ලියනවා. ඊට පස්සේ 2 2 ලියනවා. 0.1.1 0.1.1. ඊට පස්සේ 0.1 මේක රටාවක්. මුලින්ම 0.4යි 1.4යි. ඊළඟට 0.2යි 1.2යි 0.2යි 1.2යි ඊළඟට 0.1යි 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 0.1. දැන් තේරුණානේ? ABC ගන්න හැටි. ABC තුනක් තියෙනවානේ. ප්‍රධාන ආදාන තුන. ප්‍රධාන ආදාන තුන ගන්න මෙහෙමයි. මේක තේරුණාද කියන්නේ පුතේ? මේක තේරුණානේ හැමෝටම? හරි.
ඊළඟට a.b කියන්නේ ඩොට් කියන්නේ ගුණ කිරීමනේ ගුණ කරනවා a b ගෙන් ගුණ කරනවා a b ගෙන් ගුණ කරාම බිඳුව දැන් මෙහෙම ඇඟිලි දෙක තියා ගන්න බිඳුව අරක් බිඳුව බිඳුවයි බිඳුව අරක් බිඳුව බිඳුවයි බිඳුව අරක් එක බිඳුවයි බිඳුව අරක් එක බිඳුවයි එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් එක එකයි මේ එක් වරක් එක එකයි එක් වරක් එක එකයි ඊට පස්සේ තියෙන්නේ b ගුණ කරන්නලු c ගෙන් b ගුණ කරන්නු c ගෙන් මේ දෙන්න බිඳුව වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් එක බිඳුවයි එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් එක එකයි බිඳුව වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් එක බිඳුවයි බිඳුව වරක් එක බිඳුවයි එක් වරක් එක එකයි right ඊට පස්සේ මෙයාට එකතු කරන්නලු මෙයාව මෙයා මේ ඉන්නේ මෙයා තමයි මේ ඉන්නේ මෙයාට එකතු කරන්න කියලානේ මේ තියෙන්නේ මෙයාට එකතු කරන්න මෙයාව එහෙනම් මෙයාට එකතු කරන්න බිඳුවයි බිඳුවයි එකතු කරාම බිඳුවයි 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 එකතු කරාම බිඳුවයි 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 එකතු කරාම බිඳුවයි බිඳුවයි එකයි එකතු කරාම එකයි බිඳුවයි 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 එකයි 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 හරි මේක ලේසියිනේ ඔන්න අපේ දරුවෝ උත්තරේ වලක් තියෙනවා මං කියන්නත් කලින් උත්තරේ වලක් තියෙනවා රයිට් මේක ලියා ගන්න බැරි වෙච්ච දරුවෝ ලියා ගන්න පුතේ තාර්කික පරිපථය ඇඳලා බෝලීය විජ ප්‍රකාශනය ලියලා සත්‍යතාවක් වැඳ ගන්න එක දවසක්වත් මොනම හේතුව නිසාවත් පන්තිය කට් කරගන්න එපා. එහෙම පන්ති කට් කරගත්තොත් මේ ආයේ අල්ලගන්න ටිකක් අමාරුයි. දැන් නම් මේ තියෙන තත්ත්වය හැටියට අපිට තව මාස ගණනාවක්ම මේ විදිහට ඔන්ලයින් ඉගෙන ගන්න වේවි හොඳේ. දැන් තියෙන තත්ත්වය හැටියට මේ බලන්න ඔයාලගේ යාළුවෝ ඔන්ලයින් ඉන්නවද නැද්ද කියලා. යාළුවෝ ඔන්ලයින් නැත්නම් ඒ දරුවෙක් අහලා තියෙනවා හදිස්සියවත් ඉන්න බැරි වුණොත් මොකද කරන්න කියලා. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මොබයිල් ඇප් එකක් හදලා මොබයිල් ඇප් එක හරහා වීඩියෝස් මේ රෙකෝඩින් කරන වීඩියෝස් ලබා දෙන්න. බලමු ඉස්සරහට මොකක් හරි දෙයක් මම කරන්නම්. දැන් මේ වෙලා තියෙන මට වීඩියෝස් දෙන්න බැරි කමක් නැහැ. ඔයාලම තමයි වීඩියෝස් දෙන එක නැති කරගත්තේ. බහුතරයක් දරුවෝ අපේ සමහර දරුවෝ නිසා සමහර දරුවෝ හොඳේ හැමෝම නෙමෙයි සමහර දරුවෝ නිසා තමයි වීඩියෝස් ලබා දෙන එක නතර කරන්න මට සිද්ධ වුණේ. මේ හේතුව ඔයාලා දන්නවා. මම එහෙම කරේයි කියලා කවා හේතුව දන්නවා. එහෙම නොකර හැමෝම අවංකව කරනවා නම් මම හිතන්නේ මේ ගැටලුව මතුවෙන්නේ නැහැ. right. මම ඒ ගැන කතා කරන්න කැමති නෑ. හොඳේ මම අකමැති මාතෘකාවක්. මම තවත් ඒ ගැන කතා කරන්නේ නෑ. ඔව් දරුවෙක් අහලා තියෙනවා හදිසියවත් ඉන්න බැරි වුණොත් වීඩියෝ එක ගන්න කොහොමද කියලා අම්මට හෝ තාත්තට මට කෝල් එකක් දෙන්න කියන්නකෝ. එතකොට මම මොකක් හරි විසඳුමක් කරන්නම්. හරි නේද? මේක ඇඳලා ඉවරද? මේක ඉවරයිද පුතේ? හරිනේ. අන්තාර්කික පරිපථයම ගන්නම්. හරි ඊළඟ ගැටලුව ඊළඟ එක මම ඔයාලට චැලෙන්ජ් එකක් විදියට දෙනවා. ඊට වඩා ලේසි එකක් දෙන්නම්. වෙනවනේ. right බූලිය විජ ප්‍රකාශනයේ වන්න බාන්න ඉස්සෙල්ලා මේක ඇඳ ගන්න ඉස්සෙල්ලා
දරුවෙක් කාලා තියෙනවා YouTube live වීඩියෝ එක save වෙන්නේ නැද්ද කියලා. වීඩියෝ එක save වෙන්නේ නැහැ පුතේ. මං මෙහෙන් බ්ලොක් කරනවානේ. හරි. මේක අඳ ගන්න පුතේ ඉස්සෙල්ලා මේකට බූලිය බීජ ප්‍රකාශනය වන්න බලන්න. බූලිය බීජ ප්‍රකාශනය ටයිප් කරලා එවන්න ගැටලුවක් තියෙනවානේ. බූලිය බීජ ප්‍රකාශනය ටයිප් කරලා එවද්දි ගැටලුවක් තියෙනවා. රයිට් මං කියන්නම්. හරි. මේක ඇඳලි ඉවරලා කියන්න මට ඇඳලි ඉවරයි කියලා මං කියලා දෙන්නම්. ටයිප් කරන හැටිත් මං කියලා දෙන්නම්. මේක ඇඳ ගන්නකො පුතේ. මේක ඇඳද? හරිනේ? රයිට්. බලන්න මේ හැමෝම බලා ගන්න මේ පැත්ත වෙනවට නතර කරලා මේ බලා ගන්න. රයිට්. දැන් not ద్వාරයක්. මේකත් මූලික තාර්කික ద్వාරයක් නේ. not ద్వාරය ගැන මම කලින් කියලා දීලා තියෙනවා. එතකොට not ద్వාරය භාවිතා කරලා අපි පරිපත ඇඳේ නැති හින්දා මම මේක කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. රයිට්. මේක අපි දන්නවා මේක and එකක්. ඒකින්ද dot එකක්. and කියලා දෙන dot එකක් නේ. රයිට්. ඊට පස්සේ මෙන්න මෙහෙමයි කරන්නේ. ඒක not එක හරහා ගියහම A dash එනවා. කන පිට ගහනවානේ. අනිත් පැත්ත අනුපූරකය. A කියන එක not එක හරහා ගියහම A dash එනවා. එහෙනම් අපිට මෙන්න මෙහෙම දැන් මෙතනින් A dash කියලා දාගන්න. ඒට උඩින් dash එකක් දානවා. හොඳේ? මේ සමහර ගුරුවරු මේකට කියනවා බා කියලා. බාර් එකක් කියන එක තමයි බා කියන. ඊට පස්සේ කියලා A බා B බා C බා බා ගන්නවා. බා කියලා කියන්නේ අර මේ කුකුල්ලුන්ටනේ මම නම් අහලා තියෙන්නේ. බා කියන එක අර බාර් එකක් කියන එක තමයි පස්සේ බාබා වෙන්නේ. ඉතින් ඒකින්ද මේ බාබා කියන්න එපා මේකට. මේකට ඩෑෂ් කියලා කියන්න. ඩෑෂ් A ඩෑෂ් B ඩෑෂ් එහෙම කියන්න. C ඩෑෂ් ඩෑෂ් හොඳේ? රයිට්. A ඩෑෂ්. එතකොට මේක ඩොට් එකක්. එහෙනම් අපි මේකට ලියනවා එක පැත්තකින් A ඩෑෂ් ඩොට් ඊළඟට ඩොට් එක මේ ඩොට් එක මෙතනින්. එක පැත්තකින් A ඩෑෂ් ලිව්වා මැදින් මේ ඩොට් එක ලිව්වා. අනිත් පැත්තෙන් B. ඒතර Q සමානයි A dash dot B. right? දැන් ඕක ටයිප් කරන්න බෑනේ. ඔයා ටයිප් කරනකොට මෙහෙම කරන්න. Q සමානයි ටයිප් කරනකොට මෙතෙන්ට ඔහම කමාවක් දාන්න. dash කියන එක සංකේතවත් කරන කමාවක් දැම්මා. dot B. හොඳයි ටයිප් කරලා දැන් ඔය මම උත්තරේ එවන්න කිව්වහම මෙහෙම එනවා. දැන් ප්‍රකාශනයකට dash දාලා තියෙනවා නම් එහෙම ඔහම දාන්න. වරහන් දාලා කමාවක් දාන්න. හොඳයි. right. හරි මේක ලියා ගන්න. බූලිය බීජ ප්‍රකාශනය ලියා ගන්න. බූලිය බීජ ප්‍රකාශනය ලියා ගන්න. හරි. දැන් සත්‍යතාව වගුව අඳිමු. සත්‍යතාව වගුව ඇඳලා මට අවසාන ප්‍රතිදානය ටයිප් කරලා එවන්න බලන්න. සත්‍යතාව වගුව ඇඳලා අවසාන ප්‍රතිදානය. මේ සත්‍යතාව වගුවේ ප්‍රකාශන කීයක් තියෙනවද? මේ පේලි මේ සෝරි තීරු කොලම්ස් තීරු 1යි 2යි මෙයක් ඉන්නවා හොඳේ 3යි 4යි. 4ක් තියෙනවා. A ඊට පස්සේ B ඊට පස්සේ A dash මේ පැත්තේ ඉඳලානේ මේ පැත්තේ ඉඳන් මෙහෙට ලියන් එනකොට මුලින්ම AB ඉන්නවා ඊළඟට A dash ඉන්නවා ඊට පස්සේ A dash dot B ඉන්නවා. තීරු. පේලි කීයද? පේලි කීයද පුතේ? පේලි ආදානයන් දෙකයි ප්‍රධාන ආදාන දෙක නම් දෙකේ දෙවනි බලය සමානයි දෙක ගුණ කිරීම දෙක දෙවරක් දෙක කීයද පුතේ 4යි. එහෙනම් රූල් 4යි. පේලි 4යි 1යි 2යි 3යි 4යි. හරි මේක සම්පූර්ණ කරලා උත්තරේ වන්න බලන්න. මෙන්න මේ පේලියේ උත්තරේ මොකද්ද කියලා එකට විතරක් මට ටයිප් කරලා එවන්න. right බලමු. දැන් මෙහෙමයි මේ පේලි 4යිනේ. පේලි 4යි නම් 4 කියන්නේ 4 දෙකෙන් බෙදුවාම 2යිනේ. එහෙනම් 0.2යි
එකේව දෙකයි සමමිතිකව ගන්නවා. බිංදු සහ එකේව සමමිතිකව ගන්නවා පළවෙනි පේළිය. දෙවෙනි පේළියේ මේකේ බිංදු දෙක නම් මෙතන එක බිංදුවයි. බිංදුවයි එකයි බිංදුවයි එක. තේරුණානේ? ඔහම ගත්තා. ඊට පස්සේ A' කියන්නේ ඒකේ අනුපූරකය. දැන් උදාහරණයක් විදිහට A සමානයි බිංදුව නම් පුතේ A' සමානයි 1යි. A සමානයි 1 නම් A' කියන්නේ බිංදුව. හැමතිස්සෙම එකේ මේ A ගේ කන පිට පැත්ත. A බිංදුව නම් A' කියන්නේ 1. හරි? එහෙම තමයි අපි ගන්න. එතකොට පුතේ මෙතන තියෙනවා A බිංදුවයි. A බිංදුව නම් A' 1යි. A බිංදුවයි. එහෙනම් A' 1යි. A 1යි. එහෙනම් A' බිංදුවයි. A 1යි. A' බිංදුවයි. හරි? එහෙම එන්නේ. දැන් තියෙනවා A' ගුණ කරන්න B ගෙන්. A'.B. A' ගුණ කරනවා බිංදුවෙන්. මෙහෙම ඇඟිලි දෙක තියාගත්තා. මෙහෙම ඇඟිලි දෙක තියාගත්තා. A' සහ B මේ ඉන්නේ. මේ දෙන්නට බිංදුව වරක් 1 බිංදුවයි. එක් වරක් 1 1යි. බිංදුව වරක් බිංදුව බිංදුවයි. එක් වරක් බිංදුව බිංදුවයි. හරි? right. බොහොම හොඳයි. මේක තේරුණා නේද? මේක තේරුණානේ? right. පළවෙනි ගානනේ. පොඩි පොඩි ගැටලු මතුවෙන්නේ නැති. අපි ඊළඟ ගානට යමු. මේක ඇඳගන්න. මේක ඇඳන්නේ මම මේක මකනවා. සත්‍යතාවක වඳගන්න. ඊළඟ ගාන මට මේකට බූලිය බීජ ප්‍රකාශනය වන් ඉක්මනට ගොරවනවා කියලා ගොඩක් දරුවෝ එවලා තියෙනවා. විදුලි ගහනවා ගොරවනවා සර් ගොරවනවා. හරි මෙහෙම කරන්න. අදට මම වීඩියෝ එක දෙන්නම්. අකුණු ගහලා එහෙම ගැටලු තියෙනවා නම් ඉන්න බැරිම තත්ත්වයක් තියෙනවා නම් අයින් වෙන්න, ලීව් වෙන්න. අනිත් අය ඉන්න වීඩියෝ එක දෙන්නම්. අදට වීඩියෝ එක දෙන්නම්. සාධාරණ හේතුවක් තියෙන හින්දා මම වීඩියෝ එක ගෲප් එකට දාන්නම් හෙට උදේට. හොඳේ? අද නම් දාන්න බැරි වෙයි හෙට උදේට දාන්නම්. රයිට්. ඉන්න පුළුවන් අය ලයිව් එකේ ඉන්න පුළුවන් අය ඉමු. අපි මේ පන්තිය මේ විදිහටම දිගටම කන්ටිනියු කරගෙන යනවා පැය දෙකම. හොඳේ? රයිට්. බය වෙන්න එපා. පව්කාර වැඩ කරලා නැහනේ. ඒකින්ද ඔය අකුණු ගැහුවට බය වෙන්න එපා. හොඳේ. රයිට්. බූලිය බීජ ප්‍රකාශනයේ වල තියෙන අපේ දරුවෝ බොහොම හොඳයි. බූලිය බීජ ප්‍රකාශනය ලියපු දරුවෝ සත්‍යතාව වගුව අඳින්න පටන් ගන්න. සත්‍යතාව වගුව ඇඳලා ඒකේ ප්‍රතිදානයත් මට එවන්න. හරි. අනිත් දරුවෝ බලන්න මේ මෙතන A නම් not එක හරහා යද්දි A dash වෙනවා. මෙතන B නම් not එක හරහා යද්දි B dash වෙනවා. මේක එකතු කිරීමක් නේ. O ద్వාරයක් නේ. එකතු කිරීමක්. එහෙනම් කොහොමද දෙන්නේ? එක පැත්තකින් A dash මැදින් plus මේ පැත්තෙන් B dash. එහෙනම් Q සමානයි A dash plus B dash. right? ඔයාලා type කරලා එවද්දි A, plus B, කියලා ඉතින් එවන්න. හරිද? right. type කරලා එවද්දි. බොහොම හොඳයි. ගොඩක් හොඳයි. right. මගේ රත්තරන් පුතේ කාට හරි මේ කියන එක තේරුම් නැත්නම් මගෙන් අහන්න හොඳේ. ආයෙ කියන්න තේරුන්නේ නැහැ කියලා මම කියලා දෙන්නම් තේරුන්නේ නැත්නම් නේ. හරි. සත්‍යතාවක වඳිද්දී A ඉන්නවා B ඉන්නවා ඊට පස්සේ A dash ඉන්නවා B dash ඉන්නවා A dash plus B dash. පේලි 4යි නේ. පේලි 5යි. පේලි නෙමෙයි තීරු. මම ඉස්සෙම වර්ධිනවා. 1 2 3 4 5ක් තියෙනවා. තීරු 5යි. හරි. පේලි ගාන බලන්නේ ආදාන 2යිනේ. දෙකේ දෙවෙනි බලය 4යි. 1 2 3යි 4යි. බිංදුවයි 1 මේක පැහැදිලි නේ. බිංදුව වලින් පටන් ගන්න එකේවෙන් ඉවර වෙන්නේ. හොඳේ? A dash කියන්නේ ඒකේ අනුපූරකයනේ. A බිංදුව නම් A dash 1යි. A බිංදුව නම් A dash 1යි. A එක නම් A dash බිංදුවයි. A එක නම් A dash බිංදුවයි. දැන් B dash කියන්නේ B ගේ අනුපූරකේ. B බිංදුව නම් B dash 1යි. B එක නම් B dash බිංදුවයි. B බිංදුව නම් B dash 1යි. B එක නම් B dash බිංදුවයි. හරි? එතකොට දැන් තියෙන A dash ට එකතු කරන්නලු B dash. මේ තියෙන A dash තීරුව. මේ තියෙන B dash තීරුව. මේ තීරුවට මේ තීරුව එකතු කරන්න ඕන.
එහෙනම් 1 1 එකතු කරාම දැන් A' තීරුවයි B' තීරුවයි එකතු කරාදී 1 1 එකතු කරාම 2යි නෙමෙයි 1යි. හේතුව මං ගිය සතියේ කියලා දුන්නා. 1යි බිංදුවයි එකතු කරාම 1යි. බිංදුවයි 1යි එකතු කරාම 1යි. බිංදුවයි බිංදුවයි එකතු කරාම බිංදුවයි. right. මට දැන් කියන්න මේවා ලේසිද අමාරුයිද කියලා? ICT ලේසිද ICT අමාරුයිද කියලා? පට්ට ලේසි නේද පුතේ? හරි? හරියට පුතේ අපේ ජීවිතේ හැමදේම මේ වගේ. අපි අපේ ජීවිතේ යම්කිසි දෙයකට ආදරය කරනවා නම් පුතේ, අපි ආදරය කරනවා නම් අපිට ඒ දේ අමාරු නෑ පුතේ. ICT වලට ආදරය කරන දරුවන්ට ICT අමාරු නැහැ පුතේ. හැබැයි ICT වලට ආදරය කරන්නේ නැති දරුවන්ට ICT අමාරුයි. මේවා තමයි පුතේ අමාරුයි කියලා ගොඩක් අය ICT වල අමාරුයි ගණිතය ඕන ගණිතයට ලකුණු 75ක් තියෙන්න ඕන ගණිතයට ලකුණු 65ක් තියෙන්න ඕන කියලා සමහර ගුරුවරු කොන්දේසි දානවා නේද පුතේ? ඒ කොන්දේසි දැම්මට ICT වල තියෙන්නේ ඔන්න ඕවා පුතේ. ඕවා තමයි ගණන්. හරි මේ මහ ලොකු ගණන් නෙමෙයි. හරි. එතකොට මේවා අමාරුයි. මේවා ලේසි නෑ. මේවා අමාරුයි. ඔයාලා ICT වලට ආදරය කරනවා පුතේ. ඔයා මේ විෂයට ආදරය කරනවා. අන්න ඒ ආදරය කරන හින්දා පුතේ ඔයාට මේවා ලේසි. අපිට ජීවිතේ හැම දෙයක් මේ වගේ. අපේ ඉලක්කයට අපේ අරමුණට අපි ආදරය කරනවා නම් අපිට ඒක දිනා ගන්න හරි ලේසි මගේ පුතේ. ඉලක්ක වලට ආදරය නොකරන, අරමුණු වලට ආදරය නොකරන, වෙන වෙන දේවල් වලට ආදරය කරන්න යන මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ ඉලක්ක කියන ඒවා හරිම දිනා ගන්න බෑ පුතේ. ඒවා දිනා ගන්න හරි අමාරුයි. හැබැයි ඉලක්ක වලට අසීමිතව ආදරය කරන, තමාගේ අනාගතයේ හීනයට අසීමිතව ආදරය කරන මිනිස්සුන්ට ඒක දිනා ගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි මගේ පුතේ. ඒක දිනා ගන්න එක අමාරු නෑ. මාව විශ්වාස කරන්න. හීනයට ආදරය කරන්න. ලොකු ඉලක්කයක්, ලොකු හීනයක් තියාගන්න. ජීවිතේ අනාගතයේ දවසක් ගත කරන විදිය ගැන. පුතේ ඔයාලට මතක ඇති ගිය අවුරුද්ද 2020 මේ වගේ කාලය වෙද්දී 2020 මේ වකවානුව වෙද්දී ඔයාලා 9 වසරේ අර ලෝකේ ප්‍රබල රටවල් ප්‍රංශය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ ලෝකේ ප්‍රබල රටවල් කොරෝනා හමුවේ අසරණ වුණා. අපි වගේම අසරණ වුණා. හැබැයි අන්නේ ප්‍රබල රටවල් අද වෙද්දි කොරෝනාව පරාජය කරලා ඉවරයි. ඒ ප්‍රබල රටවල් කොරෝනාව පරාජය කරද්දී ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ අපි වගේ රටවල් මේ කොරෝනාව වලින් 2021 අවුරුද්දේ බැට කනවා මගේ පුතේ. 2021 අපි මේකෙන් බැට කනවා. හැබැයි ඉතාලියේ කොරෝනා නෑ දැන්. ප්‍රංශයේ කොරෝනා නෑ පුතේ දැන්. නවසීලන්තේ නෑ පුතේ. ඕස්ට්‍රේලියාවේ නෑ පුතේ. ඒ රටවල් කොරෝනා කැනඩාවේ නෑ පුතේ. කොරෝනාව පරාජය කරලා ඉවරයි. හරි. ඒ කියන්නේ ඒ රටවල් වල ජීවන තත්ත්වය පුතේ අපේ රටට වඩා ගොඩාක් ඉදිරියෙන් තියෙන්නේ. මම හැමදාම ඔයාලට කියන දේ මේ කතාව අහන් ඉන්න සමහර අය හිතයි මේ සර් මොනවද කියන්නේ කියලා. හරි. මේ සර් මොනවද කියන්නේ? අපි ඉපදුන රටට අපි ආදරය කරන්න ඕන නේද? සර් මේ වෙන රටවල් ගැන කියනවා නේද කියලා. හැබැයි මම කතා කරන්නේ ඇත්ත. මම ඇත්ත කතා කරනවා පුතේ. කෙනෙක් මම කතා කරන දේ වැරද්දක් විදියට දකින්න පුළුවන්. හැබැයි මම කතා කරන්නේ ඇත්ත. ඇත්ත තමයි පුතේ. ඇත්ත යථාර්ථය තමයි පුතේ. ඔයාගේ අනාගතේ ගත වෙන්නේ මේ පොළොව මත නම්. ඔයා හෙට දවසේ ඔයාගේ අනාගතේ ජීවත් වෙන්නේ මේ පොළොව මතම නම්. ඔයාට මුළු ජීවිත කාලයම විඳවන්න සිද්ධ වෙනවා. අහලා බලන්න ඔයාගේ අම්මා තාත්තා පුංචි කාලේ ඉඳන් එයාගේ ජීවිතේ හීන වෙනුවෙන් විඳවනවා පුතේ. එයාට තවම සමහර විට ජීවිතේ ජයග්‍රහණ ලබා ගන්න ජයග්‍රහණය කියලා අපි දකින දේ ඒගොල්ලන්ට ලබන්න බැරි වෙලා ඇති. ඒකට එක හේතුවක් ඒගොල්ලෝ මේ පොළොව මතම ජීවත් වෙන්න සිද්ධ වෙච්ච එක. මටත් ඒක උරුමයි. හැබැයි මම මේ හැම වචනයක්ම මේ හැම අකුරක්ම මේ හැම උත්සාහයක්ම ගන්නේ හෙට දවසේ ඔයාලගේ ජීවිත මේ පොළොව මත ගෙවෙන්නේ නැතුව මේ පොළොවෙන් එළියක් දැකලා මේ පොළොවෙන් එහාට ඊට වඩා ලස්සන රටක ඊට වඩා බොහොම සුන්දර රටක ඔයාලා ජීවත් වෙන්න ඕන කියන දේ ඔයාලට අවබෝධ කරවන්න. තේරුම් ගන්න පුතේ. අපි ඉලක්ක වලට ආදරය කරනවා නම් අපිට ඒ ඉලක්ක දිනා ගන්න පුළුවන්. හැබැයි අපි ඉලක්ක වලට ආදරය කරන්නේ නැත්නම් අපිට ඒ ඉලක්ක කවදාවත් සැබෑ වෙන්නේ නැහැ පුතේ. එහෙනම් ඉලක්ක වලට ආදරය කරන මිනිසෙක් වෙන්න, ඉලක්ක වලට ආදරය කරන කෙනෙක් වෙන්න. වෙන වෙන දේවල් පස්සේ යන, වෙන වෙන දේවල් වලට පෙම්බදින, වෙන වෙන අයට ආදරය කරන කෙනෙක් වෙන්න එපා. ජීවිතේ වරදීවි. ඒ වැරදුන දවසට අපි ආයේ ආපස්ස හැරිලා බලලා වැඩක් නැහැ. තේරුණානේ? ඔයාලට දිනා ගන්න ගොඩාක් ලොකු දේවල් තියෙනවා. හිතලා බලන්න අනාගතේ ඔයා ජීවත් වෙන රට ගැන ඔයාට ඉලක්කයක් තියෙන්න ඕන. අනාගතේ ඔයා කරන වෘත්තිය ගැන ඔයාට ඉලක්කයක් තියෙන්න ඕන. අනාගතේ ඔයාගේ වැටුප ගැන ඔයාට ඉලක්කයක් තියෙන්න ඕන. ඒ ඉලක්ක තියෙන ඔයා අනිවාර්යෙන් ඒක දිනනවම තමයි. හැබැයි ඉලක්කයක් තවමත් නැත්නම් ඔයාට ජීවිතේ වරදීවි පුතේ. ඒක නවත්තන්න කාටවත් බෑ.
right හරි අපි මේ ගැටලුවේ ඉදිරියට යමු ඔන්න ඊළඟ challenge එක මගේ මම ඔයාලට දෙන ඊළඟ challenge එක මම මේකට ආදාන තුනක් ගන්නවා ABC right ඔන්න ద్వාර සියල්ලම භාවිතා වෙලා තියෙනවා not ద్వාරය and ద్వාරය O ద్వාරය ආයි මෙතන not ద్వාරයක් තියෙනවා right මුලින්ම බූලිය බීජ ප්‍රකාශනයේ ගොඩනගලා මට එවන්න බලන්න අර මම ඔයාලට කියලා ඇති අර වරහන් භාවිතා කරද්දී අපි උදාහරණයක් ගත්තොත් a + b කියලා ඔහම උදාහරණයක්. ඒතකොට ඔන්න දැන් මේක මෙහෙම ලියන එක අපිට පුළුවන් a + b ටයිප් කරලා එවද්දී ඔහම දාන්න. හොඳයි. සර් ඇයි not gate එක පොඩියට අඳින්න කියලා අහලා දෙනවා. ඒකට ඉතින් හේතුවක් නැහැ. මේක ලොකුවට ඇඳත් ප්‍රශ්නයක් නැහැ ඉතින්. හොඳයි. අපිට අර ඉඩ කඩ සීමා කරගන්න වගේ එහෙම එකක්. හොඳයි. අද කොරෝනා රෝගීන් 2500 ඉක්මවලා කියලා දරුවෙක් දාලා තියෙනවා. ඒක තමයි ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. හොඳයි. right මම මේ කියලා දෙන්නද බලන්න පුතේ හොඳයි මුලින්ම පැන්සල ගත්තා මේක and එකක් හින්දා dot එකක් දැම්මා මේක o එකක් හින්දා plus එකක් දැම්මා හරි මුලින්ම පැන්සල අරගෙන දැම්මා පුංචියට දාගන්න ඊට පස්සේ මෙතන දැන් ලියන්න ගන්නවා a not එක හරහා යද්දි a dash වෙනවා මේ b නම් එහෙම වෙන්නේ නැහැ හොඳේ මෙතන not නැහනේ b නෑ c මේක හරහා යද්දි c dash වෙනවා හරි මුලින්ම මේ ටික ලියුවා මෙතනින් ඇඟිල්ල තියන් එක පැත්තකින් a dash මැදින් dot මේ පැත්තෙන් b හරිනේ මෙයාට එක පැත්තකින් a dash dot b වාරයක් මැදින් plus මේ පැත්තෙන් c dash then c dash එහෙනම් බූලිය බීජ ප්‍රකාශනය q සමානයි a dash dot b වාරයක් plus c dash එතන වරහන් තියෙන්න ඕන වරහන් නැති වුණොත් වැරදි දරුවෙක් කියලා තියෙනවා සර් වගේ ඇයි හැමෝටම හිතන්න බැරි කියලා මම හිතන දේ අවංකවම ඔයාලට කියන හින්දාත් දන්නේ නැහැ ගොඩාක් අය මට බනිනවා හොඳේ ගුරුවරු පවා මට ගොඩාක් අය දොස් කියනවා මට ගොඩාක් අය බනිනවා මේ ඔයාලට මේ රට ගැන වැරදි කියනවා කියලා. ඉතින් මම හොඳ කියන්නද මොනවද මට කියන්න තියෙන හොඳ? මට නම් තේරෙන්නේ නැහැ මම එක හොඳයි දකින්නේ මේ රටේ බුද්ධ ධර්මයේ තියෙනවා බුදුදහම තියෙනවා. එච්චරයි මම දකින්න හොඳ. මට ඒ අරින්න වෙන හොඳක් නම් මම දැකලා නැහැ. ඉතින් මම දැකපු නැති හොඳක් බොරුවට ඔයාලට කියලා වැඩක් නැහැනේ. හොඳේ? රයිට් මේක අඳ ගන්න පුතේ. දරුවෙක් කියලා තියෙනවා ඇත්ත කියන හින්දා වෙන්නේ නැති කියලා. ඉතින් වෙන්නේ නැති පුතේ හොඳේ. ඇත්ත කියන හින්දා වෙන්නේ නැති. හරි. මේක ඇඳලා ඉවරනම් කියන්න පුතේ. මේක ඇඳලා බූලිය බීජ ප්‍රකාශනය මොකද මට මේක මකන්න වෙනවා මේ සත්‍යතා භගවන් දිද්දි. හරිනේ.
හරිනේ මේක ඉවරයිනේ පුතේ හැමෝම ඉවරයිද? මේක ලස්සනට අඳින්න ඕන. සත්‍යතා වගුවේ ප්‍රතිදානයක් දරුවෝ වල තියෙනවා බොහොම හොඳයි. රයිට් මම සත්‍යතා වගුවට ඕන කරන තීරු ටික කියන්නම්. තීරු එන්න පුතේ ABC එනවා. A B C එනවා. ඊට පස්සේ A dash තියෙනවා. අපි B මේ C dash කියන එකත් මෙතෙන්ට ලියාගමු. මේව මාරුනාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තියෙනවා A dash dot B තියෙනවා. ඊට පස්සේ මෙයා A dash dot B වාරයක් plus C dash. තර ප්‍රකාශන 1 2 3 4 5 6 7ක් තියෙනවා. තීරු 7ක් එනෝනේ. තීරු 7ක් එනවා. හරි. මම මේ ටික මකනවා මට සත්‍යතාවක් වඳින්න. මම ආයේ මේ ටික මෙහෙන් ලියා ගන්නම්. A ඉන්නවා, B ඉන්නවා, C ඉන්නවා. A dash හිටියා, C dash හිටියා. A dash dot B ඉන්නවා ඊට පස්සේ A dash dot B වාරයක් plus C dash ඉන්නවා. පුතේ මට කියන්න රූල් කීයක් ඕන වෙයිද වැඩේට? ආදාන 3යිනේ. රූල් කීයක් ඕනද? රූල් කීයද පුතේ? රූල් 8ක් ඕනනේ. ආදාන 3යිනේ. ABC කියලා ආදාන 3ක් තියෙනවනේ. හරි. මගේ වගුව නම් ටිකක් ඇදයි. ඔයාලා ලස්සනට අඳින්න හොඳේ. එතකොට රූල් 8 හින්දා මුලින්ම ගන්නවා 0.4යි 1/4. ඊට පස්සේ 0.2යි 1/2. 0.2යි 1/2. ඊට පස්සේ 0.1යි 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 0.1. හරි? A dash කියලා කියන්නේ ඒකේ අනුපූරකය. A බිඳුව නම් A dash 1යි. 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 A එක නම් A dash බිඳුවයි. හරිනේ? right. ඊට පස්සේ C dash කියන්නේ C ගේ අනුපූරකය. C බිඳුව නම් C dash 1යි. බිඳුවයි. 1යි. බිඳුවයි. 1යි. බිඳුවයි. 1යි. බිඳුවයි. ඊට පස්සේ A dash ගුණ කරන්න කියනවා B ගෙන්. ඩොට් එකක් කියන්නේ ගුණ කිරීමක්නේ. A dash ගුණ කරන්න කියනවා B ගෙන්. ගුණ කරන්න. කො B මෙන්න B තීරුව. කො A dash මෙන්න A තීරුව. දැන් මට බැරි වුණාට ඔයාලට පුළුවන් ඔයාලගේ පොතේ මෙහෙම ඇඟිලි දෙක තියාගන්න. හොඳයි? ඒතර බිඳුව වරක් 1 බිඳුවයි. බිඳුව වරක් 1 බිඳුවයි. එක් වරක් 1 1යි. හරිනේ? එක් වරක් 1 1යි. බිඳුව වරක් බිඳුව බිඳුවයි. බිඳුව වරක් බිඳුව බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුව. කොහොම වෙනවා? ඊට පස්සේ අපි A-.B කියන ප්‍රකාශනයට අදාළ තීරුව හොයාගත්තා. ඒකට එකතු කරන්න කියනවා C dash. C dash උත් හොයාගත්තා. මෙන්න මේ දෙන්න එකතු කරනවා. 1යි බිඳුවයි එකතු කරාම 1යි. බිඳුවයි බිඳුවයි බිඳුවයි. 1යි 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 බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි බිඳුවයි 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 1යි බිඳුවයි 1යි බිඳුවයි බිඳුවයි right. එතකොට උත්තරේ 1යි මේක තමයි සත්‍යතාව වගුව. 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි 1යි බිඳුව. right. දැන් මේකෙන් අදහස් වෙන්නේ පුතේ A බිඳුව වෙලා B බිඳුව වෙලා C බිඳුව වෙන අවස්ථාවේදී ප්‍රතිදානයක් ලැබෙනවා. ඒ කියන්නේ ABC කියන තුන් දෙනාගේම ආදානයක් ලැබෙන්නේ නැති අවස්ථාවට අවසානයේ ප්‍රතිදානයක් ලැබිලා. එතකොට C විතරක් මේ දෙන්න ආදානය වෙන්නේ නැතුව C විතරක් ආදානය වෙද්දි ප්‍රතිදානයක් ලැබිලා නැහැ. B විතරක් ආදානය වෙද්දි ප්‍රතිදානයක් ලැබිලා B C ආදානය වෙද්දි ප්‍රතිදානයක් ලැබිලා
A විතරක් ආදානය වෙද්දිත් ප්‍රතිදානයක් ලැබිලා. හැබැයි A C ආදානය වෙද්දි ලැබිලා නැහැ. A සහ B ආදානය වෙද්දි නැවත වරක් ප්‍රතිදානයක් ලැබිලා. A B C තුන් දෙනාම ආදානය වෙද්දි ප්‍රතිදානයක් ලැබිලා නැහැ. හරි? ඒක තමයි කියන්නේ. මේ බිඳුවෙන් කියවෙන්නේ විද්‍යුතයක් ලැබෙන්නේ නැහැ. පහළ විද්‍යුත් මට්ටම 1 කියන එකෙන් කියන්නේ උච්ච විද්‍යුත් මට්ටම. එතකොට කියන C කියන දැන් මේ ඉලෙක්ට්‍රොනික පරිපථනේ පුතේ. මේ ඉලෙක්ට්‍රොනික පරිපථ. එතකොට C කියන අග්‍රයෙන් විද්‍යුතයක් ලැබිච්ච ගමන් අවසානයේ බල්බ් එක දැල් වෙන්නේ නැහැ. දැන් බල්බයක් කෙලවරට සවි කරලා තියුණා. දැන් විද්‍යුතය මේ අග්‍ර තුනෙන්ම ලැබෙන්නේ නැති වෙනකොට බල්බය දැල්විලා. හරි? එතකොට මෙතන ගත්තොත් B කියන අග්‍රයෙන් විතරක් විද්‍යුතය ලැබුණාමත් බල්බය දැල්විලා. මේක නිකන් අර මේ අර වෙසක් වලට හයි කරන අර බල්බ් පාට් බල්බ් විවිධ ආකාරයට දැල්වෙන ඒ වගේ එකක් තමයි. හොඳේ පරිපතනේ. ඒ බල්බ් දැන් ඔයාලා දැකලා තියෙන්නේ අර වෙසක් එකට බල්බ් වැල් දාන්නේ ලස්සනට නිවි නිවිපත්තු වෙන. ඒකේ පොඩි සර්කිට් එකක් තියෙනවනේ පරිපතයක්. අන්න ඒ පරිපත නිර්මාණය කරන්නේ පුතේ මේ වගේ තාර්කික පරිපත ඇසුරෙන්. මේ තාර්කික පරිපත ඇසුරෙන් ඉලෙක්ට්‍රොනික පරිපත නිර්මාණය කරනවා. පොඩි අයිඩියා එකක් ලැබුණා නේද මේ මොකද්ද කියලා. මේ එක බිඳුව මේ මොන මගුලක්ද මේ මොකද්ද මේ එකේ බිඳුවේම කියන්නේ කියලා අවබෝධයක් ලැබුණා නේද? මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. රයිට්. ඔව් මේවා බලන්න වෙනම ඇප් තියෙනවා. හරි? මේවා බලන්න වෙනම ඇප් තියෙනවා. හරි? රයිට්. මේවා දාලා මේ විදියට ආදානය කරලා ප්‍රතිදානය බලන්න පුළුවන් ඇප් තියෙනවා. හරිද? රයිට්. හරි නේද? මේක හරිනේ? right. හරි. ඊළඟ එක මේකට බෝලීය බීජ ප්‍රකාශනය ලියලා දෙන්න බලන්න මට. මේකට බෝලීය බීජ ප්‍රකාශනය ලියලා දෙන්න. දරුවෙක් කාලා තියෙනවා මගෙන් ඇයි සර් දැන් සිංහල වෙදකමට මිනිස්සු අකමැති කියලා. ඒකට ඉතින් මිනිස්සුන්ගේ නම් වරදක් නැහැ තේ. දැන් පහුගිය දවස්වල අපි දැක්කා මේ කොරෝනා වලට බෙහෙත් දෙනවා කියලා අර පැණියක් නේ. කෑගල්ල ප්‍රදේශේ. ඉතින් ඒ වගේ මිත්‍යා කියන්නේ මේ හොර දොස්තරලා වැඩිකම හින්දාද මන්දා සිංහල වෛද්‍යකමේ මිනිසුන්ට එපා වෙලා. හරි. හරි. මේක මම දානවා ටයිප් කරලා එවන්න ගියාම ගැටලු කියලා. මේකේ A dash නේ. මේකේ dash. ඊට පස්සේ මෙතෙන් මේක ඩොට් එකක් නේ. මෙතෙන්ට එන්නේ පුතේ A dash dot B. මේ පැත්තේ B නේ. A dash dot B. හරිද? මෙතෙන්ට එද්දී A dash dot B වරහන් දාලා ඊට උඩින් dash එකක් අඳිනවා. එතකොට Q සමානයි පුතේ. ඇයි not එක හරහා යනවනේ. not එක හරහා යද්දී A dot B A dash dot B
ගේ ඩෑෂ්. ඔන්න ඔහොම. දැන් ඉතින් වරහන් නැති වුණක් කමන්නේ. ඔන්න ඔහොම. මේක ලියා ගන්න පුතේ. මේක තේරුණා නේද? නොට් එක අහන අය යද්දි. උදාහරණයක් විදිහට මෙහෙම ගමු. y සමානයි a'.b කියලා ගත්තොත් මේක y කියලා ගත්තොත් මේක y කියලා ගත්තොත් මේ තියෙන්නේ y dash නේ. මේ තියෙන්නේ y dash. එහෙනම් y කියන්නේ මේක නම් y dash සමානයි a'.b ගේ dash. තේරුණා නේද? මේක තේරුණාද පුතේ හැමෝටම? තේරුණ නැත්නම් කියන්න මට. අපි බලමු මේකට සත්‍යතාව වගු ඇඳලා. එතකොට A ඉන්නවා, B ඉන්නවා, A dash ඉන්නවා. A dash ඊට පස්සේ A'.B ඉන්නවා මෙයා. ඊට පස්සේ A'.B ගේ dash ඉන්නවා. ඔන්න ඔය ටික. තීරු තියෙනවා 1 2 3 4 5. පුතේ මේ පේලි කීයක් ඕන වේද මේකේ? ආදාන කීයක් තියෙනවද? ආදාන 2යිනේ පේලි කීයද? පේලි 4යිනේ. ඇයි ආදාන 2යි කියන්නේ දෙකේ දෙවෙනි බලයනේ? 1යි 2යි 3යි 4යි. හරිනේ? දැන් 4 නම් 2 2 ලියනවා. 0.2යි 1 2යි. 0.1යි 0.1. A dash කියන්නේ ඒකේ අනුපූරකය. A බිඳුව නම් A dash 1යි. A බිඳුව නම් A dash 1යි. A 1 නම් බිඳුවයි. 1 නම් බිඳුවයි. දැන් A dash dot B. B ඉන්නවා A dash ඉන්නවා ගුණ කරන් තියෙන. බිඳුව වරක් 1 බිඳුවයි. එක් වරක් 1 1යි. බිඳුව වරක් බිඳුව බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි. හරිනේ? එතකොට A dash dot B ගේ dash එක. ඒකේ අනුපූරකය. ඒකේ අනුපූරකය ගැන කලපිට ගහන්න ඕන. A'.B කියන්නේ බිඳුව නම් A'.B ගේ dash කියලා කියන්නේ 1යි. 1 නම් බිඳුව. ලේසිද අමාරුද? ලේසිද අමාරුද? right. මේකත් ලියා ගන්න පුතේ ඉක්මනට. දැන් හොඳට අහගන්න. දැන් අන්තිමට දෙනවා අද දෙනවා ලොකු චැලෙන්ජ් එකක්. හොඳේ. දරුවෙක් අහනවා Windows 10 paid කරන්න නැතුව install කරගන්න web එකක් එවන්න කියලා torrent වලින් download කරන්න ඕනේ. ඒක ටිකක් අමාරු වැඩක්. කාගෙන් හරි දන්න කෙනෙක්ගෙන් අහලා download කරගන්න ඕන පුතේ. හොඳේ torrent. torrent කියන්නේ මේ අත්හදා බැලීම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. torrent වලින් download torrent වලින් තමයි software download කරන්න ඕන. torrent කියන්නේ hackersලා විසින් මෙහෙවන web අඩවි ක්‍රමවේදයක්. torrent ඒ කියන්නේ ලොකු කතාවක් තියෙනවා. ඒ කියන්නේ මේ cyber crime ගණයට අන්තර්ජාල අපරාධ ගණයට තමයි torrent වැටෙන්නේ. ඒක ලොකු කතන්දරයක්. ඒ ගැන කියන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. torrent වලින් softwares download කරන එක ටිකක් අමාරුයි. හරි? ඒකින්ද දන්න කෙනෙක් ලවා ඩවුන්ලෝඩ් කරන්න යන්න. මොකද ඔයා ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් ඔයා නොදැනුවත්ව වෛරස් වගේ දේවල් ඔයාගේ කම්පියුටරේට ඇතුළු වෙන්න පුළුවන්. හරි? රයිට්. ඔයාගේ ප්‍රශ්නෙට මම උත්තරයක් දුන්නේ. හරි? කොහොමද Windows 10 ඩවුන්ලෝඩ් කරන්න කියලා.
දරුවෙක් අහනවා AB දෙකටම උඩින් ඩෑෂ් එන්නේ ඇයි කියලා. ඒ පුතේ මේ AB වලින් පස්සේ not එකක් හරහා යනවනේ. not එකක් හරහා යනකොට A.B කන පිට ගහනවා. කන පිට ගහනවා. ඒ කියන්නේ මේ ප්‍රකාශනයම අනිත් පැත්ත ගහනවා. ප්‍රකාශනයම අනිත් පැත්ත ගහනවා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. හරිද? ප්‍රකාශනයම අනිත් පැත්ත ගහනවා. මේක හරහා යන්නේ. ඒ කියන්නේ මේ සමස්ත ප්‍රකාශනයනේ මේක හරහා යන්නේ. එහෙනම් සමස්ත ප්‍රකාශනයේ උඩින් ඩෑෂ් එකක් දාන්න. හරිද? දැන් මෙතෙන්දී යන්නේ A විතරයිනේ. A විතරක් යන හින්දා A ඩෑෂ්. සමස්ත ප්‍රකාශනයම යන හින්දා ඒ ඔක්කොටම උඩින් දාන්න. හරි? ඒක ටයිප් කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. මේක ටයිප් කරද්දි පුතේ මෙහෙම ටයිප් කරන්න ඕන. q සමානයි a' කියන එක මෙහෙම දානවා. .b වරහන් දාලා ඩෑෂ් එකක් දාන්න. කමාවක් දාන්න. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මුළු ප්‍රකාශනයට උඩින් ඩෑෂ් එකක් තියෙනවා කියලා. සම්මන්ත්‍රණය තියෙනවද කියලා අහලා තියෙනවා. ඔව් සම්මන්ත්‍රණය තියෙනවා. දැන් ඊළඟ සතිය කියන්නේ බ්‍රහස්පතින්ද උදේට තියෙනවද? මේක හරිනේ? මේක හරි නේද පුතේ? right. ඒ වගේ තව එකක් හදමු. මේක අදින් මේක අද ගන්න පුතේ. මේක අද ගන්න පුතේ. ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම මම කියෙව්වේ නැති වුණාට මම කියවනවා හොඳේ. චරිත් බොහොම ස්තුතියි. තව දරුවෙක් කාලා තිනවා සර්ගේ ගෙදර කොහෙද සර් කියලා. මගේ ගෙදර තියෙන්නේ හබරාදුව කිට්ටුව. right මේක ඇඳලා ඉවර නම් කියන්න හොඳේ. අන් සත්‍යතාවක් ගොම කරන්නම්. සම්මන්ත්‍රණය දුමින්ද අහලා තියෙනවා සම්මන්ත්‍රණය තියන්නේ කීයටද කියලා. අපි සම්මන්ත්‍රණය තියමු දැන් ඉස්කෝලත් ප්‍රශ්නකුත් ආපු හින්දා උදේ 4ට විතර 4යි කාලට විතර වගේ පටන් ගමු. හොඳයි. බ්‍රහස්පතින්දා සෙමිනාර් එකත් නයිට් ටයිම් කරන්න බැරිද කියලා අහලා තියෙනවා දරුවෙක්. බලමු අපි. ඉස්සරහට තියෙනවා මේ පාරට දැන් මේ පන්ති වාර දවස් දෙකට අමතරව තවත් තියෙනවා හොඳේ. සම්මන්ත්‍රණයක් තියෙනවා ඉස්සරහට මම කියන්නම්. ඒවා රැට තියෙන්නේ. කියන්නේ දවස් 3ක් දානවා ඉස්සරහට සතියේ දවස් 3ක් හොඳේ. right. මේක හරිය නේද පුතේ? මම කියලා දෙන්නම්. මේක and එකක්. ඒ කියන්නේ dot මේක o එකක්. ඒ කියන්නේ plus එතකොට මෙතෙන්ට ගත්තොත් a.b හරිනේ a.b මෙතන c dash එක හරහා යනකොට c dash වෙනවා මේ sorry not එක හරහා යද්දි dash වෙනවා ආන් දැන් a.b මේක හරහා යනවා a.b මේක හරහා යද්දි a.b dash වෙනවා a.b dash වෙනවා නේ plus එතකොට එක පැත්තකින් තියෙනවා a.b dash වාරයක්
ප්ලස් මේ ප්ලස් එක තමයි මෙතනින් ලිව්වේ. හොඳේ? මේ ප්ලස් එක මෙතනින් ලිව්වේ. මෙයාව තමයි මේ ලියලා වරහන් දාලා තියෙන්නේ. හරි? ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා C dash. එතකොට Q සමානයි A.B dash වාරයක් plus C dash. සතිය දවස් 5ම දැම්මත් කමක් නැහැ කියලා පහන් කියනවා. සතිය දවස් 5ම දාමු පුතේ. right. Windows 7 ද හොඳ Windows 10 ද හොඳ කියලා අහලා තියෙනවා. Windows 10 තමයි. ඉතින් Windows 7 පරණයිනේ. හොඳයි. Windows 7 දැන් පරණයි. Windows 10 තමයි ඉතින් හොඳ. හරි. right. මේ සත්‍යතාව වගුව අදිද්දි මොනවද එන්නේ? A B C එනවා. ඊට පස්සේ C dash එනවා. ඊට පස්සේ A.B එනවා. ඊට පස්සේ A.B ගේ dash එනවා. ඊට පස්සේ මෙයා A.B dash වාරයක් plus C dash. සත්‍යතාව වගුව අඳින බලන්න ටක් ගාලා උත්තරේ එවන්න මට. පුතේ රූල් කීයක් ඕනද මගේ සත්‍යතාව වගුවට? ආදාන 3ක් තියෙනෝනේ. රූල් කීයද? රූල් 8ක් එන්න ඕන. 2 3 වෙනි බලයනේ 8යි. 1යි 1යි හරිනේ. 8යි නම් 4 4 ගන්නවා. 0.0.0.04යි 1යි 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 1 1 4යි. ඊළඟ 0.2යි 1 2. 0.2යි 1 1යි 0.1යි 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 1. C dash කියන්නේ C ගේ කන පිට. C බිඳුව නම් C dash 1යි. 0යි 1යි 0යි 1යි. හරි. ඊට පස්සේ A ගුණ කරනවා B ගෙන්. බිඳුව වරක් බිඳුව බිඳුවයි. බිඳුව වරක් බිඳුව බිඳුවයි. බිඳුව වරක් 1 බිඳුවයි. බිඳුව වරක් 1 බිඳුවයි. කරක් බිඳුව බිඳුවයි. කරක් බිඳුව බිඳුවයි. කරක් 1 1යි. කරක් 1 1යි. ඊට පස්සේ ඒක කන පිට ගහනෝනේ A.B not එකක් කරා යනවනේ. A.B not එකක් කරා යනවා කියන්නේ ඒක අනිත් පැත්ත වෙනවා. එහෙනම් බිඳුව නම් 1යි. 1යි 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 බිඳුවයි බිඳුව. ඊට පස්සේ අපි හොයාගත්තා A.B dash ව හොයාගත්තා. C dash වත් අපි දන්නවා. දෙන්නව එකතු කරන්න තියෙන්නේ. 1යි 1යි එකතු කරාම 1යි. බිඳුවයි 1යි එකතු කරාම 1යි. 1යි 1යි එකතු කරාම 1යි. බිඳුවයි 1යි එකතු කරාම 1යි. 1යි 1යි එකතු කරාම 1යි. බිඳුවයි 1යි එකතු කරාම 1යි. 1යි බිඳුවයි එකතු කරාම 1යි. බිඳුවයි බිඳුවයි එකතු කරාම 0යි. හරි. දැන් ගැටලුවක් නැහැනේ. දැන් ඕනෑම විදිහේ තාර්කික පරිපථයක් මම දැන් ඔයාලට අභියෝගයක් විදියට මොන જાතියේ මොන විදිහේ තාර්කික පරිපථයක් දුන්නත් දැන් සත්‍යතාව වගුව අඳින්න පුළුවන්ද? මොන විදියට දුන්නත් පුළුවන්ද? රෙඩිද චැලෙන්ජ් එකකට? අභියෝගයකට සූදානම්ද? ගැටලුවක් තියෙනම් කියන්න ආයෙ කියලා දෙන්න ඕනේ කියලා. ready. හරි. දැන් challenge එකක් දෙන්න හදන්නේ. හොඳේ.
ඔන්න චැලෙන්ජ් එක. මම චැලෙන්ජ් එක දෙන්නේ අනිත් පැත්තට. හරිද? මම දෙනවා බූලිය බීජ ප්‍රකාශනය. ඔයා මට තාර්කික පරිපථයයි සත්‍යතාව වගුවයි ඇඳලා මම දැන් මේ ලෙසන් එක මේ ගැටලුවෙන් මම අතර නතර කරනවා. මේ චැලෙන්ජ් එකෙන් පස්සේ මොකද මට ටෙලිග්‍රෑම් එකේ බලන්න ඕනේ. ඊළඟට මම හැම දරුවෙක්ම ඉල්ලනවා පුළුවන් නම් ටෙලිග්‍රෑම් එකටම එවන්න. මේ ටෙලිග්‍රෑම් එකේ ගෲප් එකට දාන්න. මම ගෲප් එක enable කරන්නම්. ටෙලිග්‍රෑම් ගෲප් එකටම දාන්න. මම ගෲප් එක enable කරන්න. මම ගෲප් එක ක්ලෝස් කරලා ඇත්තේ ඒකයි. ඊළඟට ඉල්ලීමක් කරනවා අනවශ්‍ය කිසිම දෙයක් ගෲප් එකට දාන්න එපා පුතේ. මම දැක්ක සමහර ළමයි ලින්ක් එවනවා. හරිය මේ subscribe කරන්න කියනවා. එක විකාර ගොඩයි. ඒ මුකුත් නෑ. අනවශ්‍ය දේවල් මුකුත් දාන්න එපා. හරි? එතකොට මම ඔයාලට දෙන challenge එක මේක. මම දෙනවා පුතේ බූලිය බීජ ප්‍රකාශනයක් තමයි මම දෙන්නේ. හරි? මම කියන එක හොඳට තේරුම් ගන්න. මම දෙන්නේ බූලිය බීජ ප්‍රකාශනයක්. ඔයා හොඳට මේක හිතන්න ඕන. දැන් අපි මෙච්චර වෙලා කරේ තාර්කික පරිපථයක් දුන්නාම තාර්කික පරිපථයේ ඇසුරෙන් බූලිය බීජ ප්‍රකාශනය ගොඩනගාගෙන සත්‍යතාවගු ඇන්දනේ. දැන් ඒකේ අනිත් පැත්ත මම දෙන්නේ. මොකක්ද අනිත් පැත්ත? මම දෙනවා බූලිය බීජ ප්‍රකාශනය. ඔයා හොඳට හිතලා මට තාර්කික පරිපථයයි සත්‍යතාවගු ඇඳලා දෙන්න ඕන. දැන් මම මේව උගන්වලා නැහැ. දැන් මම ඒක ඉගෙනුවේ නැහැ. මම ඒකයි කියන්නේ ඔයා මේ විෂයට කොයිතරම්නම් ආදරය කරනවද අනිවාර්යෙන් ඔයාට මේ ගාන හදන්න පුළුවන්. ඔයා කොච්චර විෂයට ආදරය කරනවද ඒ තරමට ඔයාට මේ ගාන හදන්නත් පුළුවන් වෙනවා පුතේ. කලබල වෙන්න එපා. අනිත් ළමයි දාන උත්තර බලන්න යන්නත් එපා. තනියම ඔයාට අද රෑම ගත වුණත් මේ වැඩේ කරන්න. ඔයා මුළු රෑම ගත කළා හරි හෙට උදේ වෙද්දි මේක හදලා එවන්න. මට වටින්නේ මගේ පුතේ ඔයා ඔයාගේ හදවතට එකගව අවංකව තනියම කරපු දේ මිසක් අනිත් අය දාපු ඒවා බලලා හදන එක නෙමෙයි. තේරුණානේ? right හරි. එහෙනම් ඔන්න මගේ challenge එක. කලබල වෙන්න එපා. මම ලියනකන් ඉන්න. right. මෙන්න මේක ලියා ගන්න. මේක ලියාගෙන මට මේකට තාර්කික පරිපථයයි සත්‍යතාවගුවයි හෙමින් කලබල නැතුව ඇඳලා එවන්න. හොඳයි? right. Telegram group එකට දාන්න. ඒ Telegram එකේ නැති දරුවෝ විතරක් WhatsApp එකට එවන්න. හොඳයි? right. මේක ලියා ගන්න. මේක ලියලා ඉවරලා කියන්න මට. මේක ලියාගෙන ඉවරලා කියන්න. හරි ඉවරයි නේද පුතේ? හරි. ඔයා දැන් මේක උත්සාහ කරන්න. මම අදට මේ ලෙසන් එක මෙතනින් අතර කරනවා. මොකද ගොඩක් දරුවන්ට මේ සජීවීව සම්බන්ධ වෙන්න බැරි වුණා. අර ගොරවනවා, කුණු ගහනවා, වහිනවා කියලා ගොඩක් දරුවෝ කිව්වා. ඉතින් ඒකින්දා මම ලෙසන් එක අදට මෙතනින් අතර කරනවා. අපි නැවත මුණ ගැහෙනවා ලබන බ්‍රහස්පතින්දා උදේ 4යි කාලට. හොඳේ? උදේ 4යි කාලට මම මේ ලෙසන් එකේ වීඩියෝ එක දානවා group එකට. හෙට උදේට දාන්න හැබැයි දැන් දාන්න බැරි වෙයි. මම හෙට උදේට දානවා. YouTube live විකාශනය මම එහෙම තියෙන්න අරින්නම්. මේ මොකද අර මේ කාලගුණික බලපෑමක් සිද්ධ වෙච්ච හින්දා යහපත් කාලගුණික තත්ත්වෙ හින්දා හරි. ඉතින් එහෙනම් ලබන බ්‍රහස්පතින්දා අපි සුපුරුදු විදියට පන්තියේදී මුණ ගැහමු. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අරමුණට ඉලක්කයට ආදරය කරන, ඉලක්කය වෙනුවෙන් අසීමිත කැපකිරීම කරන කොරෝනා නෙමෙයි මොන බාධකයක් ආවත් ජීවිතේ තමන්ට මොන දේ ජීවිතේ නැති වුණත් තමන්ගේ ඉලක්කය වෙනුවෙන් යනවා කියලා දැඩි අදිෂ්ඨානයෙන් ඉලක්කය වෙනුවෙන්ම ජීවිතේ හැමදේම කැප කරන පුරවැසියෙක් වෙන්න, පුද්ගලයෙක් වෙන්න ඔයාට වාසනාව ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ දරුවෙක්ගෙන් කවදාවත් මට තමන්ගේ ඉලක්කය වෙනුවෙන් හැර වෙන දේවල් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්නවා කියලා මට කිසිම විදියකින් අහන්න නොලැබේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝගෙම මම ඉල්ලන්නේ එකම දෙයයි. හෙට දවසේ අපි කොහොම හරි මේ ජීවිතේ දිනමු. ඒ දිනන්න නම් මේක තරංගයක්. මේ තරංගේ හැමතිස්සෙම තමන් ඉස්සරහට යන්න උත්සාහ කරන්න ඕන. තමන්ට නාස්ති කරන්න එක විනාඩියක්වත් නැහැ. අධ්‍යාපනය වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන්න.
කැප කරලා වැඩ කරන්න හෙට දවසේ ඔයාලා ලස්සන ජීවිතේ අනාගතේ විඳීවි. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි නැවත ලබන බ්‍රහස්පතින්ද මුණ ගැහෙමු.